හොඳයි කවුරුත් එක්ක සාදුකාරයක් දෙන්න. නැවත වරක් සාදුකාරයක් දෙන්න. නැවත වරක් සාදුකාරයක් දීලා নমස්කාරය කියන පන්තිල් සමාදන් වීම සඳහා බුද්ධං शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि पानातिपाता वैरमणि सिक्खापदं समादियामि अदिन्नादाना वैरमणि सिक्खापदं समादियामि कामेषु मिच्छाचारा वैरमणि सिक्खापदं समादियामि मुसावादा वैरमणि सिक्खापदं समादियामि सुरामेरयमच्चपमादट्ठाना वैरमणि सिक्खापदं समादियामि समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्मुक्तदं धम्मत्वेन कालो अयं बदन्ता धम्मत्वेन कालो अयं बदन्ता धम्मत्वेन कालो अयं बदन्ता नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से अपमिदं भिक्खवे मनुष्याणां आयु गमनीयो संपरायो अत्तभं कुशलं चरितभं ब्रह्मचर्यं नत्ति जातस्य अमरणं सद्धर्मलाभी वासनावंत सत्पुरुष पिंगवතුනි අද මේ නිවසේ සිද්ධ කරන්නට සූදානම් වන්නේ කළගුණ දැක්වීමේ උදාරතර පින්කමක්. තමන්ගේ නමින් ජන්මාන්තරගත වෙන්න යෙදුණු අවුරුදු 99ක් නේ 93ක් ආයු වින්දනය කරලා මිය පරලොව යන්ට යෙදුණු කුසුමා විජේතුංග පින්වත් මෑණියන් වහන්සේ සිහිපත් කරගෙන තමයි මේ ධර්ම දානමය පින්කම සිද්ධ කරන්නේ. දරුවන් 10 දෙනෙක් මේ ලෝකෙට බිහි කරපු
මව්තුමියක්. එයින් දරුවෝ දෙදෙනෙක්, පිරිමි දරුවන් දෙදෙනෙක් ජීවතුන් අතර නැ මිය පරලෝ යන්ට යෙදිලා. අනිකුත් දරුවන් ඥාතීන් හිතවත් අසල්වැසියන් සියලු දෙනාම ඒක රාශි කරගෙන මේ පින්කම සිද්ධ කරලා ඒ මෑණියන් වහන්සේ ඇතුළු අනිකුත් මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නයි සූදානම්. හොඳට බණ අහන්න ඕන පින්වතුනි. ඒ අහන බණ තමන් මීට ඉස්සෙල්ලා ධර්මදේශනාවල් අහලා ඇති. ඒ ධර්මදේශනාවල් තමන්ගේ හිතේ තැම්පත් වෙලා ඇති. ඒ සියලු දේවල් වලින් මේ මොහොතේ නිදහස් වෙන්න ඕන. අනිකුත් බාහිර ක්‍රියාකාරකම් වලින් නිදහස් වෙන්න ඕන. නිදහස් වෙලා හිත සමාධිගත කරගෙන මම මේ ධර්මයේ ශ්‍රවණය කරලා මගේ යම් අඩුපාඩුකමක් තියෙනවා නම් මා නොදනුවත්ව ඒ සියලු අඩුපාඩුකම් වලින් මිදෙන්න මට මේ තුලින් භාග්‍ය උදා වේවා කියලා සිත ඇති කරගන්න ඕන. පින්වතුනි මා මාතෘකාවට ගත්තේ මේ ගාථා පාඨය බුදුහාමුදුරු දේශනා කරන්නේ මේ මනුස්ස ජීවිතේ ආවිස බොහොම අල්පයි. මිනිස්යන්ගේ ආයුෂය බොහොම අල්පයි. අවුරුදු 120ක් කිව්වට දැන් නම් ඊටත් වඩා අඩුයි. දැන් කාල වකවානු වල මිය පරලෝ යන්නේ ගොඩාක් අවුරුදු 60යි, අවුරුදු 50යි, අවුරුදු 40යි, අවුරුදු 30යි, අවුරුදු 25යි, අවුරුදු 20යි ඔය වගේ වයස් පරතරේ ඉන්න අය තමයි මිය පරලෝ යන්නේ. ඒ අතින් බලනකොට අපේ මෑණියන් වහන්සේ කුසුමා විජේතුංග මෑණියන් වහන්සේ හරිම භාග්‍යවන්තයි. බොහෝ ආයුෂ වින්දනයක් කරලා තියෙනවා. බොහෝ කුසල් කරලා තියෙනවා. ප්‍රාණඝාතයෙන් වැළකීච්ච උත්තමාවියක්. ඒ වගේම තමයි අදත්තා දාණයෙන් වැළකීච්ච උත්තමාවියක්. කාමයේ වරදවා හැසිරීමෙන් වැළකීච්ච උත්තමාවියක්. මුසාවාදා, පරුසා වාචා, පිසුනා වාචා, සම්ප්‍රප්පලාපා කියන මේ වචනයෙන් වන අකුසල් වලින් බැහැර වෙච්ච උත්තමාවියක්. ලෝභ දේශ මෝහාදී රාගාදී ක්ලේශයන්ගෙන් මිදෙන්න උත්සාහ ගන්නපු උත්තමාවියක්. ඒ නිසා තමයි මෑණියන් වහන්සේ මෙපමණ ආයුෂයක් වින්දනය කළේ. ඒක මං කියන්න හේතුව තමයි දැන් අද සමාජය දිහා බලනකොට කාම රැල්ලකට අහු වෙලා වැරදි විදියට කම්සැප සොයමින් මේ ලැබිච්ච සන සම්පත්තිය සහිත මේ මනුස්ස ආත්මේ තියෙන වටිනාකම අවබෝධ කරගන්න නැතුව අසත්පුරුෂ සංසේවනයේ යෙදිලා අසද්ධාව ඇති කරගෙන අයෝනිස්සෝ මානසිකාරයෙන් අසති සම්පජනයෙන් ඉන්ද්‍රිය අසංවර භාවයෙන් ත්‍රිවිධ දුස්චරිතයේ යෙදෙමින් අධර්ම රාගය තුල ක්‍රියාත්මක වෙමින් මේ ලැබිච්ච ආත්මේ විවිධාකාර ගති ලක්ෂණයන් වලට ගොදුරු කරගනිමින් ගති ලක්ෂණයන් පවත්වමින් කටයුතු කරන සමාජයක් මේ. ඒ අතින් බලනකොට මේ නිවසේ මේ පින්වත් පිරිස ඊට වඩා හොඳ සුචරිතවත්
ජීවිතයක් ගත කරන පිරිසක්. ඒ ජීවිතයක් ගත කරන පිරිසක් වුණත් අපටත් ඕවා එන්න පුළුවන් ඉදිරියේ. මොකද්ද ඒකට හේතුව? අපි පිළිබඳව විමර්ශනය කරන්න ඕන. අපි කරන දේ කොච්චර දුරට යහපත්ද කියලා හිතන්න ඕන. සිත මුල් කරගෙන තමයි හැම ක්‍රියාදාමයක්ම සිද්ධ වෙන්නේ නේද? ඒ වගේම කයෙන් කරන ක්‍රියා සිද්ධ වෙන්නේ සිත මුල් කරගෙන. වචනේ මුල් කරගෙන තමයි හැම වචනයක්ම ක්‍රියාත්මක වෙන්නේ. මෙන්න මේ ප්‍රතිපatti ටික ගිලිහිලා ගිහිල්ලා අංශක බිඳුවෙන් පහළට බහැලා තියෙනවා. බිඳුනුත් පහළට බහැලා තියෙනවා. ආධ්‍යාත්මික ගුණ වගාවන් කියන ඒවා බිඳුනුත් පහළට බහැලා තියෙනවා. මොකද්ද ඒකට හේතුව? හේතුවක් නැතුව ඵලයක් හටගන්නේ නැහැ. බුදුහාඳුරන්ගේ දේශනාව හේතුඵල දහමක්. ඒකට හේතුව තමයි පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරපෝ මේ ප්‍රායෝගික ධහම තුළ අපි ක්‍රියාත්මක නොවීම. ඒ ප්‍රායෝගික ධහම තුළ ක්‍රියාත්මක වෙන්න බුදුහාමුදුරුවෝ අපට යම් මාර්ගයක් පෙන්වලා දුන්නා. මොකක්ද මේ මාර්ගය? ඒ මාර්ගය තමයි පින්වතුනි ලෝකෝත්තර ආර්ය අෂ්ටාංග මාර්ගය. මේ ලෝකයෙන් ඈතර වෙන මාර්ගය ඔස්සේ ගමන් කරන්න කිව්වා. ඒ ගමන් කරන්න ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් සම්මා දිට්ඨිය තුල සිත පිහිටවා ගන්න කිව්වා. සම්මා දිට්ඨිය කියන්නේ යහපත් දැක්ම. ඒ යහපත් දැක්ම ක්‍රියාත්මක වෙන්න ශක්ති ප්‍රමාණයට අපි පිළිබඳව සොයන්න ඕන. අපි හොයන්නේ අපි පිළිබඳවද? අන් අය පිළිබඳවද? අපි ඇඟිල්ල දික් කරන්නේ කාටද? ගොඩාක් දික් කරන්නේ අපට නෙමෙයි. අපි පිළිබඳව අපි සොයන්නේ නැහැ, අන් අය පිළිබඳව නම් හොයනවා. මේ ලෝකේ ප්‍රවණතාවය බුදුහාමුදුරු දේශනා කරන්නේ ලෝකේ ප්‍රවණතාවය මේකයි. අපට කිසිම කෙනෙකුට ඇඟිල්ල දික් කරන්න අයිතියක් නැහැ. මේ මටත් අයිතියක් නැහැ, මේ ඇත්තන්ටත් අයිතියක්. මොකද බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙස් ප්‍රහාණ කරපු උත්තමයෙක්. කාම ලෝකේ, රූප ලෝකේ, අරූප ලෝකේ මේ තුන් ලෝකෙම ජයගත් උත්තමයෙක්. පසේ බුදුරජාණන් වහන්සේලත් එහෙමයි. මහා රහත් උතුමන් වහන්සේලත් එහෙමයි. ඉන් මෙහා ඉන්න අපි කවුරුත් නිවන් අවබෝධ කරගන්න තාක්කල් කෙලෙස් සම්පූර්ණ ප්‍රහාණය වෙන තාක්කල් කෙලෙස් මාර්ගයේ තොණ්ඩු වෙයි. ඔන්නෝක අපි හිතන්න ඕන හැමතිස්සෙම. අපට වරදිනවා බොහොමයි. ඒ වරදින දේවල් නැවත වරක් හරි ගස්සන්න ඕන කවුද? අපිමයි. අපේ ගැළවීම තියෙන්නේ අපි ළඟමයි. අපට දීලා තියෙන බුදුහාඳුරෝ යම් මාවතක්. ඒ මාවත ඔස්සේ ගමන් කරන්න බුදුහාඳුරෝ අපට දේශනා කළා. ඒ මාවත ඔස්සේ ගමන් කරන ප්‍රඥාවන්ත, මේ වගේ ප්‍රඥාවන්ත අය තමයි මේ සංසාරේ බය දකින්නේ. සංසාර බය දකින්න ඕන. මේ සංසාරේ අපි එක්තරා නැවතුම් පොලකයි සිටින්නේ. එනිසා තමයි බුදුහාමුදුරු දේශනා කළේ අප්පමිදම් භික්ඛවේ මනුස්සානං ආයෝ. මිනිස්යන්ගේ මේ ආවිස කියන එක
බොහොම කෙටි මේ සංසාරේ අපි ඉපදෙමින් මැරෙමින් ඉන ගමනක් හිතන්න එපා පින්වතුනි. මිනිස්සු වෙලාම උප්පත්තිය ලැබුවා. අර මා මුලින් සඳහන් කළේ බුදුරජාණන් වහන්සේ කාම ලෝකේ, රූප ලෝකේ, අරූප ලෝකේ ජයගත්ත කියලා. මොනවද මේ කාම ලෝකේ? කාම ලෝකේ කියන්නේ මනුස්ස ලෝකේ, දිව්‍ය ලෝක හයක් තියෙනවා. අන්න කාම ලෝක. ඔය දිව්‍ය ලෝකෙත් මා ඇතුළු මේ හැමදෙනාම ඉපදුණා. ඒ වගේම රූප ලෝක කියලා කියන බුදුහාමුදුරු දේශනා කරනවා. බ්‍රහ්ම ලෝක 16ක් තියෙනවා. ඔය බ්‍රහ්ම ලෝකෙත් අපි යම් ප්‍රමාණික උප්පත්ති ලැබනවා. අරූපී බ්‍රහ්ම ලෝක 4ක් තියෙනවා. නාම සංඥා, නිසඤ්ඤා, ආකාසායංචායතනෙ, විඥානංචායතනෙ. ඔය හතරෙත් උප්පත්ති ලැබලා. නමුත් නිවන නම් අවබෝධ කරගෙන නැහැ. ඔය තල 31ෙම ඉන්න අපි වගේ ඒ සියලු ඇත්තෝ, ඒ දෙවිගොල්ලෝ, බ්‍රහ්මයෝ නැවත වරක් මනුස්ස ලෝකෙට එනවා. මොකටද දෙන්නේ? මනුස්ස ලෝකේ තමයි නිවන් අවබෝධ කරගන්න පුළුවන් මාවත තියෙන්නේ. මිනිස්යාට තමයි නිවන් අවබෝධ කරගන්න පුළුවන්. සුගතිය තියෙන්නේ මනුස්ස ලෝකේ. බලන්න එච්චර වටිනාකමක් තියෙන අපට අපි මේක ප්‍රයෝජනෙට ගන්නවද? අපි මේ ගැන හිතනවද? බුදුහාමුදුරු දේශනා කළේ පින්වතුනි ලෝකයෙන් එතර වෙන පිළිවෙතක්. මේ ලෝකයෙන් එතර වෙන්න නම් අපි ප්‍රමාද නොවි අප්‍රමාදී වෙන්න ඕන. ඒක සීමා රහිත වෙන්න ඕන. සීමා සහිත නෙමෙයි, සීමා රහිත වෙන්න ඕන. අන්න ඒකට බුදුහාමුදුරු දේශනා කළා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ගේ ඉන සතර සතිපට්ඨාන. දැන් මේ ඇත්තන්ට හිතන්න පුළුවන් අනේ අපි කොහොමද ඔබ කරන්නේ? මොකද අපිට ගොඩක් වැඩ තියෙනවානේ නේ. ඊවල දොරවල් වල වැඩ, රැකියාවට යන්න තියෙනවා නේද? ඔය ඔක්කොම කරන්න එපේ අපි නේද? ඈ? ඊවල වල කොච්චර වැඩ තියෙනවද? උයන්න පිහන්න තියෙනවා, රෙදි පිළි හොදන්න තියෙනවා, ඊවල අස්පස් කරන්න තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පින්වතුනි ඔය කරන හැම ක්‍රියාදාමයක්ම සිහිය පිහිටුවාගෙන කරා. සිහිය කියන්නේ තමා තුළින්ම තමයි මතු කරගන්න ඕන. මුලදී ටිකක් අමාරු වෙන්න පුළුවන්. මුලදී අමාරු වුණාට මේ ප්‍රායෝගික ධහම තුළ ක්‍රියාත්මක වෙනකොට සිහිය පිහිටුවාගෙන වැඩ කරනකොට තමන්ගේ හිත බාහිරට යන්නේ නැහැ. බාහිරේ සියලු දෙනාත් එක්කම අසුරු මිසුරු කරනවා. තමන්ගේ හිත දකින්න ප්‍රවණතාවය තමා තුළින් මතු කරගන්නවා. බලන්න කොච්චර වටිනාකමක්ද ඒක. එතකොට තමන් දන්නවා තමන්ගේ හිතට එන ආවේගශීලීත්වය. තමන්ගේ හිතට එන කාමුක හැඟීම්. තමන්ගේ හිතට එන ලෝභය. තමන්ගේ හිතට එන ඒ අනවශ්‍ය සිතුවිලි. මිත්‍යා සංකල්පන. නේද? සම්ප්‍රප්පලාපා කියන්නේ. ඔය එක එක දේවල් එනවා. අනවශ්‍ය දේවල්. ගොඩාක් අපෙන් සිද්ධ වෙන්නේ අනවශ්‍ය දේවල්. නමුත් බුදුහාමුදුරෝ දේශනා කළේ ඒ හැම දෙයකම ආදීනවය වටහාගෙන එයින් මිදලා සුවපත් සිතක් ඇති කරගෙන මේ උතුම් ප්‍රතිපදාව තුළින් මේ අභ්‍යන්තරේ නිවන කියන එක සකස් කරගන්නයි. එහෙම කරනවද? හිතන්න බලන්න. දැන් අපි අපට ඇඟිල්ල දික් කරන්න ඕන. අපි ඇඟිල්ල දික් කරලා බලන්න ඕන අපි එහෙම පිළිවෙතක් අනුගමනය කරනවද? අද්දුටුවයි සත්‍යයි මේ තුලින් තමන්ට පුළුවන් තමන්ගෙම විමුක්තිය තමා තුලින්ම සාස්ත්‍ර බුදුහාමුදුරු දේශනා කළේ මම කාගේවත් ගැලවුම්කාරයෙක් නොවේ. මම මගේ සම්බුද්ධියෙන් මේක අවබෝධ කරගත්තා. අවබෝධ කරගෙන මං
සම්මා සම්බුද්ධ කියන தත්ත්වයටපත් වෙලා දෙව් බඹුන් සහිත ලෝවැසියන්ට මේ මං දේශනා කරන්නේ මේ සසර කතරෙන් එතර වන මාවතයි. එනිසා තමයි බුදුහාමුදුරු දේශනා කළේ වය ධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේති. බුදුහාමුදුරන්ගේ අන්තිම බුද්ධ දේශනාව. මේ සියලු සංස්කාර ධර්මයන් අනිච්ච දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණයට යටයි. මේක තමා තුළින්ම දකින්න ඕන. මේ ලෝක ස්වභාවය අවබෝධ කරගන්න ඕන. ලෝක ස්වභාවය අවබෝධ කරගත්තනම් ලෝකේ උපාදාන කරගන්නේ. දැන් අපි හැම දෙයකටම උපාදානයක් ඇති කරගන්නවා. උපාදානය ඇති වුණොත් මොකද වෙන්නේ? නැවත භවයකට යනවා. ව්‍යාපාදය ඇති කරගන්නවා. තරහව ඇති වුණොත් එතනත් අකමැත්ත. ඒකිනුත් නැවත භවයකට යනවා. මෙන්න මේ දෙක තමයි අපි නිතරම සිද්ධ කරන්නේ. මොකක් නිසාද? නිට්ටයයි සුඛයි ආත්මයි කියන තැන ඉඳගෙන. නිට්ටියද මේ හැම දෙයක්ම? මේ හැම දෙයක්ම නිට්ටියද? කල්පනා කරන්න ගත්තද? හිතලා බැලුවද? මේ හැම දෙයක් තුලින්ම අපට බාහිරේ මේ ස්වභාවය වටහා ගන්න පුළුවන්. මෙන්න මේ ස්වභාවය වටහා ගන්න නම් හැම මොහොතකදීම මේ ලැබිච්ච සන සම්පත්තිය අපිට හොඳට සන සම්පත්තිය තියෙනවා නේද? අපි හොඳට පංචේන්ද්‍රයන් පිහිටලා තියෙන ඇස් පේනවා නේද? ඇස් වලින් රූප බලන්න පුළුවන් අපිට. කන් වලින් ශබ්ද අහන්න පුළුවන්. නාසයෙන් ගන්ධය ග්‍රහණය කරන්න පුළුවන්. දිවෙන් රස බලන්න පුළුවන්. කයින් පහස ගන්න පුළුවන්. ආඳුරු දේශනා කළේ මේ පංචේන්ද්‍රයන් තියෙන්නේ ඔය ලෝක ස්වභාවය අවබෝධ කරගන්න මේ පංචකාමයේ කියන සකස් කරන්න එනකොටම දකින්න පංචකාමයේ සකස් කරන තත්වෙන් බැහැර වෙන්න පංචකාමයේ සකස් නොවන තත්වෙන් බැහැර වෙනවා නම් නැවත උපාදානයක් නැහැ. උපාදානයක් නැත්තම් නැවත භවයක් නැහැ. එහෙම කරනවද? අපි එහෙම කරනවද? මේක නිදහස් චින්තනයක් බුදුහාමුදුරු දේශනා කළේ අපට. මේ නිදහස් චින්තනය ඕනෑම තැනකට ගැලපෙනවා. ඒක සීමාවක් නැහැ. යාම් ඉඳුම් හිටුම් සතර සතිපට්ඨාන තියෙන ඕනෝකට මං කිව්වේ. සතර සතිපට්ඨාන කියන්නේ නැගිටිනකොට සිහියෙන් නැගිටින්න. සිහියෙන් නැගිටිනකොට තමන්ගේ හිතට එන අරමුණු තමන්ට දකින්න පුළුවන්. හැම දෙයක්ම තමා තුලින්ම පෙරපසු නොවි දකින්න. කරලා බලන්න. කොච්චර සෝයක් කොච්චර සැනසීමක් තමන්ට ලැබෙනවද කියලා. ඊළඟට ඇවිදින කොටත් තමන්ට තමන්ගේ හිත දකින්න පුළුවන්. අපි එහෙම කරනවද? හැම අවස්ථාවකදීම තමන්ට හිත දකින්න පුළුවන්. ඉඳ ගන්න සිතක් එනවා නේද? සිතනේ මුල් වෙන්නේ හැම දෙයකටම. ඒ අවස්ථාවේ නොඑක් ආකාරය අතීතයේ වෙච්ච සිදුවීම් ඒ ආකාරයෙන් වෙලාවට එන්න පුළුවන්. මොකද පුරුද්දක් තියෙනවා අපේ. ඒ පුරුද්ද ඉස්සරහට තල්ලු වෙනවා හැමතිස්සෙම. මොකද්ද පුරුද්ද? සංසාරේ අපි ඉපදෙමින් මැරෙමින් එන ගමනක් නේ. ඒ එන ගමනේදී ගෙන ආපෝ කුසල් අකුසල් වලට සාපේක්ෂව කුසල් මූලයන් බල වැඩි නම් අකුසල් වලට ගැළපෙන ඒ අකුසල් මූලයන් ඉස්මතු වෙනවා ඉස්සරහට. ඒ ඉස්මතු වෙන මොහොතේදී තමන් ඉන්නවා නම් සිහිය පිහිටුවාගෙන තමන්ට හැම දෙයක්ම විනිවිදව දකින්න පුළුවන්. ඒ දකින්නකොට දැන් මට ඇවිල්ලා තියෙන්නේ പ്രേත ගතියක්. මොකද ප්‍රේතිය වෙලා අපි ඉපදුනානේ. මට දැන් ඇවිල්ලා තියෙන යක්ෂ ගතියක්. යක්ෂ ගති ලක්ෂණ මගේ ළඟ තියෙන්නේ. තමා තුලින්ම දකින්නවා. දැකලා ඒකේ ආදීනේ වටහාගෙන එයින් බැහැරගෙන. මට දැන් මගේ හිතේ තියෙන්නේ මගේ හිත ක්‍රියාත්මක තිරිසන් ගති. එතකොට තමන් දකින්නවා. තිරිසන් විදියට වැඩ කරන තිරිසදු ගොඩක් ඉන්නවනේ සමාජයේ. මෙන්න මේ පිළිවෙත නැති නිසා නේද? මේ පිළිවෙත තියෙනවා නම් තමන්ට එනදී තමන් දැකලා එකෙන් නිදහස් වෙන උත්සාහයක් ගන්නව නේද? නෑ එහෙම වෙන්නේ නෑ. මම මුලින් සඳහන් කළේ ඒකයි අපි හැමදෙනාම අසත්පුරුෂ සංසේවිනේ.
දැනුත් ඉන්නවද කියලා කල්පනා කරන්න ඕන. අසත්පුරුෂයා කියන්නේ අවිද්‍යාව. අසද්ධාව කියලා කියන්නේ අපි අර මුලින් සඳහන් කළ ආකාරයට ලෞකික ආර්ය ශ්‍රාංක මාර්ගයේ ඔස්සේ ගමන් කරලා අපි මොකද්ද කරේ? අපි කුසල් දහම් කරා හැමදේම මම කියන සංකල්පය තුල. කැමැත්ත අකමැත්ත ඉස්සරහට තල්ලු කරමි. සෝමනස්ස සහගත දිට්ඨි සම්පයුත්ත සසංකාර සිතකින් කියන්නේ සංකාර සකස් කරමින් සංසාරේ යන්න පුළුවන්, දිව්‍ය ලෝකවලත් උප්පත්තිය ලබන්න පුළුවන්, මනුස්ස ලෝකෙත් උප්පත්තිය ලබන්න පුළුවන්. නමුත් නිවන කියන එක දුරයි. උන් අපට වැරදිච්ච තැන. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ලෞකික සම්මා දිට්ඨිය නෙමෙයි, ලෞකික සම්මා සංකප්පය තුල නෙමෙයි ක්‍රියාත්මක වෙන්න. ලෝකෝත්තර සම්මා දිට්ඨි, ලෝකෝත්තර සම්මා සංකප්පය තුල ක්‍රියාත්මක වෙන්න. ඒ ලෞකික සම්මා සංකප්පය තුල ක්‍රියාත්මක වෙන තාක්කල් අපට එන්නේ මිත්‍යා සංකල්පනා පිළිබඳව. ව්‍යාපාද සංකල්පනා. මොකද කැමැත්ත අකමැත්ත කියන එක අපි ළඟ තියෙනවා. ඔය සඳහන් කරන්නේ සුඛ වේදනා, දුක් වේදනා, අදුක්කම සුඛ වේදනා. ඔය හැම දෙයක්ම අපට අඳුන ගන්න දාපු ප්‍රඥප්ති. ඔකට කියන නාම කියලා. ওই නාමය අල්ලගෙන තමයි මෙතෙක් කල් අපි දුක් විඳින්න ආවේ සංසාරේ. බුදුහාඳුරු දේශනා කරන්නේ රූපං ජීරති මච්ඡානං, රූපේ දිරනවා ක්ෂණයක් පාසා, නාම ගොත්තන්න ජීරති. නාම කියලා කියන්නේ ඒකට අහවල් හැඩයක් කියලා කියන්නේ. දැන් මේ හැම දෙයකටම අපි නමක් දාලා තියෙනවා නේද? මොකටද දාලා තියෙන්නේ? අඳුන ගන්න. මේවා අල්ලගෙන නේද අපි දුක් විඳින්නේ මෙතෙක් කල්. ඕක හිතුවද අපි? සම්මුතිය තුල නේද අපි ක්‍රියාත්මක වුනේ. ඔය සම්මුතිය තුල ක්‍රියාත්මක වෙන්න මොකද්ද වෙන්නේ? නැවත නැවතත් දුකමයි අපි උපද්දව ගන්න. සැපයි කියලා අල්ලගන්නේ දුකමයි පින්නේ. අන්න ඒකට තමයි බුදුහාමුදුරු දේශනා කළේ දුක්ඛේ අඥානං කියලා. මාත් එහෙමයි, මේ ඇත්තොත් එහෙමයි. එහෙනම් මොකද්ද කරන්න තියෙන්නේ? බුදුහාමුදුරු දේශනා කරපු මේ බුදු පිළිවෙත හැම ඉරියව්වකදීම තමා තුළින් දකින්න උත්සාහයක් ගන්නව නම් ඒ උත්සාහයේ ශක්ති ප්‍රමාණයට තමන්ට පුළුවන් අභ්‍යන්තරේ සුවය ලබන්න. ඒ සුවය ලබන්න මොකද වෙන්නේ? මේ පංච ඉන්ද්‍රියන් හරහා ගන්න සියලුම දේවල් යථාර්ථය තමා තුළින් අවබෝධ වෙනවා. මේ හැම දෙයක්ම తాවකාලිකයි කියලා තමන්ට තේරෙනවා. සදාකාලික නෑ. මේ ඔක්කොම අපි එනකොට අරන් ආවෙත් එනකොට නෑ අරන් ආවේ. අපි අරන් ආවේ දෙකක් තියෙනවා. මොකද්ද? කුසල අකුසල. ඔය කුසල අකුසල දෙක තමයි අර සක්කායකයට සාපේක්ෂ. සක්කාය කියන්නේ සසරේ ගినాපෝ කරපු කීපු දේවල් ඒ අකුසල් වෙන්න පුළුවන් කුසල් වෙන එකට කියන සක්කාය කියලා. දිට්ඨි කියන්නේ සුවකයෙන්. උඩුසිත කියනවා සුවකයට, යටිසිත කියනවා සසරේ ගినాපෝ කුසල් හෝ අකුසල්. ඒ යටිසිතින් තමයි උඩුසිතට රුප්පණය කරලා දෙන්නේ. බුදුහාමුදුර දේශනා කළා දකින්න. තමාගේ එන නිමිත්ත දකින්න තමා තුලින්. ඇහැට දකින්න රූපේ නිසා සිත කොහොමද ක්‍රියාත්මක කියලා දකින්න. මෙන්න මේකටයි මේ තියෙන්නේ. අපි ඔක හිතුවද? ඔක ක්‍රියාත්මක කළාද? ක්‍රියාත්මක වෙන්න උත්සාහයක් ගත්තද? මේ කණෙන් ශබ්ද අහන්න තියෙන්නේ. මේකේ ස්වභාවය තමා තුලින් දකින්න. මේක දකින්න තමයි නිවීමක් ඇති වෙන්නේ. ඒ කනට ඇහෙන ශබ්දයට අපි උපාදානොත්, අපි ඒකට ඇලුනොත්, එහෙම නැත්නම් ගැටුනොත්, ඒ කියන්නේ අකමැති ශබ්දයක් එමු. අපට අකමැත්තක් ඇති වෙනවා නේද? ඔය සුඛ වේදනා, දුක් වේදනා, අදුක්කම සුඛ වේදනා කියන ඔය තුනෙන්ම නිදහස් වෙන්න පුළුවන් ක්‍රමවේදය බුදුහාමුදුර දේශනා කළේ. ඔතන තමන් ඔය පංචේන්ද්‍රයන් තුලින් දකින ක්‍රියාත්මක කරන හැම දෙයකම යථා ස්වභාවය තමන් අවබෝධයෙන්ම වටහා ගන්නවා නම් තමන් ඉන්නේ ධම්මානුධම්ම ප්‍රතිපත්ති තුල පින්වතුනි.
ඒ ධම්මානු ධම්ම ප්‍රතිපatti තුල ඉන්නවා කියලා කියන්නේ තමන් මේ ප්‍රායෝගික ධම තමා තුලින්ම ඒ පිළිවෙත් අනුගමනය කරමින් මේකේ මේ සෝයක් ලැබෙමින් බුදුහාමුදුරු දේශනා කරපු මාවතොස්සේ ගමන් කරනවා. ඒ මාවතොස්සේ ගමන් කරන කෙනාගෙන් අර මම මුලින් සඳහන් කළේ පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ඒ ශික්ෂාපදය කැඩෙන්නේ නෑ යා. ආරක්ෂා කරනවා. තමාවම උපමා කරගෙන මම මුලින් සඳහන් කළා මේ ඇත්තට. ඇඟිල්ල දික් කරන්න කාටද? තමන්ට. තමන්ට ඇඟිල්ල දික් කර බලන්න ඕන තමන්ගේ හිත මොන ආකාරයේ ජවනිකාවන් දෙන්නේ මේ හිතට. මේ හිත කුළුහරකෙක් වගේ. හැම තිස්සෙම හිතේ ව්‍යාකූල භාවයක් ඇති වෙනවා. වෙලාවකට සතුටින් ඉන්නවා, වෙලාවකට දුක් වෙනවා, වෙලාවකට හිතේ තරහ කියනවා, වෙලාවකට එක ආකාරයි. එක විවිධයි. අර මුහුදේ සමහර වෙලාවට හොඳට සෞම්‍ය මට්ටමේ මුහුදරල තියෙනවා. සමහර වෙලාවට රැලි එනවා ටිකක් ගැඹුරටදී බොහොම නිශ්චලයි. ගැඹුරෙන් ටිකක් ගොඩට එන්න දියඹට එන්න මොකද වෙන්නේ? අර රළ පහර ක්‍රමක්‍රමයෙන් එක හැඩතල වලින් ඒ රළ පහල ක්‍රියාත්මක කරන ඒ වගේ තමයි මේ සිත. සිත කියන්නේ පින්වතුනි අන්න එකත් පැහැදිලි කරලා දෙන්න ඕන. මේ සිත කියන්නේ අහවල් හැඩයක් කියලා කියන්න බෑ. සදාහන් කරනවා ප්‍රඥප්තියක් හැටියට කොටස් 32කින් මේක නිර්මාණය වෙලා තියෙනවා. මේ කොටස් 32 ඒක රාශි වුණාට පස්සේ තමයි මේ සිත කියන කොපදෙන්නේ. මේක අහවල් හැඩයක්. ඉංග්‍රීසියෙන් කියන සිත කියලා. නෑ. ඉංග්‍රීසියෙන් කියන්නේ heart කියලා. භාෂාවල් 100ක් තියෙනවා නම් 900ක්. මෙන්න මේවා තමයි බුදුහාමුදුරුව අපට දේශනා කරේ. මෙතෙක් කල් අල්ලගෙන දුක් විඳි මේ ඔක්කොම භෞතික වස්තු. මේවා තමයි අපි අල්ලගෙන මෙතෙක් කල් දුක් විඳින්නේ. ගෙවල් දොරවල්, යාන වාහන, දරුවෝ, ඉඩකඩම්, තමන්ගේ බලය, තමන්ගේ නිලය, ධනය මේ සියලු දේවල් වලට මොකද වෙන්නේ? අර මම මගේ කියන සංකල්පය තුල මමත්වය තුල හිර වෙන තාක්කල් ඒව තමන් සතු කරගන්න. ඒව නැති වෙනකොට මොකද වෙන්නේ? තමන්ට ඉතේ දුකක් ඇති වෙනනේ. ප්‍රේ විප්පයෝගෝ දුක්ඛෝ. මේක නේද අපි සකස් කරේ. අපට අකමැති දේ සිද්ධ වෙනවා අප්‍රිය සම්පයෝගෝ දුක්ඛෝ. ඒක විවිධාකාරයේ ජවනිකාම් වලින් ඔක සිද්ධ වෙනවා. විස්තර කරන්න වෙලාව මදි. විවිධාකාර ජවනිකාල මිනිස්යන්ගෙන් වෙන්න පුළුවන්, භෞතික වස්තුන්ගෙන් වෙන්න පුළුවන්, තමන්ගේ ඒ අසුරු මිසුරු කරන හැම දිනාගෙම එක ආකාරයේ ශක්ති ගුණයක් තියෙන්නේ. ඒ ශක්ති ගුණයට සාපේක්ෂව එක එක්කෙනාගේ සිතුවිලි ක්‍රියාත්මක වෙන්නේ. කවදාකවත් ඒ කෙනාගේ ගති ලක්ෂණ එයාට බාරයි, මේ ගති ලක්ෂණ මට බාරයි. මම එයාගේ ගති ලක්ෂණ වැරදි නම් මම ඒකට ඇඟිල්ල දික් කරන්නේ නැහැ. මට ඇඟිල්ල දික් කරලා බලන්න එයාගේ තියෙන දුර්වලකම් මට තියෙනවද? මම වහාම සුද්ධ වෙනවා. මම වහාම ඒක අස් කරගන්නවා. මම නැත්තම් එයාගේ ළඟට ගිහිල්ලා එයාත් එක්ක ගැටෙනවා නම් එයත් එක්ක මං උරණ වෙනවා නම් මාත් ඉන්නේ එයා ඉන්න තැනමයි. එයයි මයි දෙන්නම එකයි. නමුත් බුදුහාමුදුරෝ දේශනා කරන්නේ බාහිරේ දේවල් නුඹට අදාළ නැහැ. නුඹ බලපන් නුඹගේ බඹයක් පමණ මේ ලෝකේ. මේ බඹයක් පමණ ලෝකේ නුඹට ලැබිලා තියෙන මේ සන සම්පත්තිය ආධාර කරගෙන මේ ලෝක ස්වභාවය අවබෝධයෙන්ම වටහාගෙන ලෝකේ උපාදාන කරගන්නතු, ලෝකේ ව්‍යාපාද කරගන්නතු මේ දෙකටම නැතුව මච්චිමා ප්‍රතිපදාව තුළ ක්‍රියාත්මක. අපි එහෙම ක්‍රියාත්මක වෙනවද? නෑ නේද? හැබැයි ඒකටම දැන් එන්න නවීන තාක්ෂණي මේ විද්‍යාව කියලා කියනවනේ. මේ විද්‍යාව නෙවෙයි මේක පින්වතුනි. මේක අවිද්‍යාව. බුදුහාමුදුරන්ගේ දේශනාවට අනුව මේ අවිද්‍යාව. බුදුහාමුදුරෝ දේශනා කරනවා මේ අවිද්‍යාව කියන ඕගයට අහුවෙන්න මිනිස්සයා විසින්ම විනාශ කරගන්නවා. විනාශ වෙනවා. හොඳයි නැද්ද දැන් ඒක වෙන්නේ නැද්ද? අවියාවිද හදන්නේ මොකටද? මිනිස්සු ජීවත් කරවන්නද? නෑ නේද? එතකොට වසවිස මොකටද? මිනිස්සු ජීවත් කරන්නද? පලිබෝධ නාශක අනුතුරු සහිතයි ප්‍රවේශමෙන් පරිහරණය කරන්න. නේද? දැන් ප්‍රවේශමෙන් අපි පරිහරණය කරන කොහොමද වෙන්නේ? ප්‍රවේශමෙන් ටික
අපි ලෙඩ වෙනව නේද? අඳුර ගන්නත් බෑ ලෙඩේ. නේද? දොස්තර මහත්තයා දන්නෙත් නෑ ලෙඩේ. ඔන්න බලන්න. එතකොට බුදුහාමුදුරුවෝ දේශනා කරපු පිළිවෙතද දැන් මේ යන්නේ. මෙන්න මෙතන නේද අපිට වැරදුනේ. තාක්ෂණේ දියුණු වෙන්න මිනිස්යාගේ ආධ්‍යාත්මික ගුණවගාවන් කියන ඒවා අර මම මුලින් සඳහන් කළ ආකාරයට අංශක බිඳුවෙන් පහළටම ගිහින්. ඒ නිසා තමයි කලහ කරගන්නේ, වාද කරගන්නේ, දඬුමුගුරු අතට ගන්න, අවියාවිද අතට ගන්න, එකිනෙකාට එකිනෙකා තරගකාරීත්වයට යොමු වෙලා අර හැම අංශකම මේ ක්‍රමවේදය තුල ක්‍රියාත්මක වෙලා මේ යනම ගමන. ඒක හොඳට පේන්නේ මධ්‍යස්ථ භාවයෙන් ඉන්න කෙනාට පමණයි. දැන් ඒක නෙමෙයිද වෙන්නේ මේ ලංකාවේ පමණ ලෝකෙම එහෙම තමයි. ලෝකෙම අවුල් ජාලයක්. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ ප්‍රායෝගික ධර්ම තුල ක්‍රියාත්මක නොවීමේ විපාක. මේ ප්‍රායෝගික ධර්මයක් බුදුහාමුදුරු දේශනා කළා. ඒකට තමයි බුදුහාමුදුරු දේශනා කරේ අප්පමිදම් භික්කවේ මනුස්සානං ආයු ගමනියෝ සම්පරායෝ. මේ එන ගමනක් මේ සංසාරේ. මේ ගමනේ ඉපදෙමින් මැරෙමින් එන ගමනේ දුන්න බල කුසල් දහම් සිද්ධ කරා කුසලොත් කරා මේ කුසලොත් අකුසලොත් ප්‍රහාණය වෙන ක්‍රමවේදයක් මම නුඹලට දේශනා කරා. පුඤ්ඤ පාපී පහිනස්ස. එහෙනම් අර මම මුලින් සඳහන් කරේ සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාරසිතකින් මෙන්න මේ පින්කම සිද්ධ කරනවා. අන්නේ අසංකාරසිතක් කියලා කියන්නේ එතන තියෙන්නේ සංකත පැත්තෙන් බැහැර වෙලා අසංකත ධර්මයේ තුල ක්‍රියාත්මක වෙලා තමන්ගේ ඒ පංච ඉන්ද්‍රියන් ආධාර කරගෙන ලෝකේ සියලු දෙනාත් එක්ක සම්බන්ධකම් පවත්වන. ඒ සම්බන්ධකම් පවත්වන්න පුළුවන් තමන් මේ ප්‍රායෝගික ධර්ම තුල හැම ඉරියව්වකදීම මේ කයේ ස්වභාවය වටහා ගන්න උත්සාහ කරන එක පොඩ්ඩක් භාවනාව කරන්න ඕනේ. භාවනාව කියන්නේ ඉඳගෙන එරමිනියක් කොටාගෙන කරන භාවනාවක් නෙමෙයි. සමන්ට කැමැති විදිය කරන්න පුළුවන්. තමන් සසරේගෙන ආපු පුරුද්දක් තියෙනවා. මේ අපි කවුරුත් පුරුද්දක් තියෙනවා. අපි කවුරුත් හොඳට භාවනා කරපු අය. මේක වැහිලා තියෙන්නේ. මොකෙන්ද වැහිලා තියෙන්නේ? කාමච්ඡන්දය කියන එකෙන් වැහිලා. ව්‍යාපාද කියන එකෙන් වැහිලා. තීන මිද්ද කියන එකෙන් වැහිලා. උද්ධච්ච කුක්කුච්ච කියන එකෙන් වැහිලා. විචිකිච්ඡාවෙන් වැහිලා. වහගත්තේ කවුද? අපිද නැත්නම් වෙනස් කවුරුත් වැහුවද? අපි වහගත්තා. දැන් වහගත් එක දැවතවරක් උද්දීපනය කරන්න ඕන කවුද? අපිමයි. එහෙනම් අපේ ගැළවීම තියෙන්නේ අපි ළඟයි. මොකද්ද අපි කරන්න ඕන? ප්‍රමාද වෙනවද අප්‍රමාදී වෙනවද? අන්න බුදුහාමුදුරු දේශනා මන් නෙමෙයි. මේක ආගමකුත් නෙමෙයි. දැන් සමහර අය කියන ආගමක් කියලා. නෑ ආගමක් නෙමෙයි. මේක නිදහස් චින්තනයක්. මේ චින්තනය Tamanට Tamanගේ සම්බුද්ධියෙන් ක්‍රියාත්මක කරන්න උත්සාහයක් ගන්න. මෙතෙක් කල් අපි ක්‍රියාත්මක කළේ මම මුලින් සඳහන් කළා දුක්ඛේ අඥානං කියන තැන සැපයි කියලා මේ පංචේන්ද්‍රියන් ආධාර කරගෙන මේ හැම දෙයක්ම අපි ගොදුරු කරගත්තා අපට ඕන විදිහට. මේ ඔක්කොටම අපි ඇලුනා. ඇලීමක් තියෙනවා, බැඳීමක් තියෙනවා. ගැටීමක් තියෙනවා, ව්‍යාපාද තියෙනවා. මේක කරේ මොකක් නිසාද? මම කියන සංකල්පය තුල මස් ඇසින් බලපු නිසා. දැන් බුදුහාමුදුරු දේශනා කරන්නේ මස් ඇසින් බලන එක නෙමෙයි. බුදුහාමුදුරු දේශනා කරන්නේ නනසින් බලන්න. ඥානවන්තව හිතන්න. නිදහස්ව හිතන්න. ඒව බලව, එහි පාක්ෂිකයි. ඕපනායිකයි ඕනම කෙනෙකුට විවෘතයි. ඒ සීමාවක් නැහැ. එක් ජාතියකට, එක් ආගමකට, එක් කුලයකට නෑ. සියලු ලෝක වැසි සත්වයන්ටමයි. දෙව් බඹුන් සහිත. එහෙම දර්ශනයක් බුදුහාමුදුරු දේශනා කළා. ඒ දර්ශනය ක්‍රියාත්මක වෙන්න, ක්‍රියාත්මක කරන්න පිළිවෙත තමයි බුදුහාමුදුරු අපට හැම මොහොතකදීම සිද්ධ කරන්න කිව්වේ. අපි කරනවද කියලා දැන් අපි තුලින්ම හිතන්න ඕන. හිතලා මේකේ ආදීනේ වටහාගෙන මේ යන පැත්ත වැරදි කියලා තමා තුලින්ම වටහාගෙන දැන් යන්න අර බුදුහාමුදුරුව ඇතුළු පසේ බුදුරජාණන් වහන්සේලා ඇතුළු ආර්ය වතුන් වහන්සේලා ගිය මඟ. මේ ආර්ය වතුන් වහන්සේලා ගිය මඟයි මේ අපි යන්න ඕන. නැවත වරක් අපි කරකවන්න ඕන.
රෝදේ අනිත් පැත්ත. මේ රෝදේ අනිත් පැත්තට කරකවන්න නිරෝධ කියන தත්ත්වයටපත් වෙනවා. ඒ නිරෝධ කියන தත්ත්වයටපත් වෙන්න නම් අපි අර ආරෝහණ ක්‍රමේ බැහැර වෙලා අවරෝහණ ක්‍රමෙට නැවත වරක් ආපස්සට යනවා. එතකොට අපිට වැරදි සිදුවෙච්ච දේවල් අපේ වෙච්ච දුර්වලකම් අපි තුලින්ම දැන් දැක යන්නේ. අපි විසීම දැන් අපිට ප්‍රතිඥාවක් දෙනවා මම මේ දේ කළා මම ඊට පස්සේ මේක කරන්න. මේ විදිහට තමන් ප්‍රායෝගිකව තමන් මම මුලින් සඳහන් කළ ආකාරයට සිහිය පිහිටුවා යෝනිසෝ මනසිකාර. සිත පිහිටුවාගෙන කටයුතු කරනවා නම් අන්න තමන්ගේ අර අසත්පුරුෂ සංසේවයෙන් තමන්ට බැහැර වෙන්න පුළුවන්. අසද්ධාව කියන එකේ ආදීනිය තමන් තුලින් වටහා ගන්නවා. ඊළඟට අයෝනිසෝ මනසිකාරයෙන් තමන් නිදහස් වෙන බැහැර වෙනවා. ඊළඟට අසති සම්පජනී කියන එක බැහැර කරලා සති සම්පජනී ක්‍රියාත්මක වෙනවා. එතකොට මොකද වෙන්නේ? ඉන්ද්‍රිය යම් වෙලාවදී වැරදි පැත්තට යන්න පුළුවන්. නමුත් දැන් තමන් ඉන්නේ සම්මාදිට්ඨිය පිට පිටුවාගෙනනේ. තමන් දකින්නවා දැන් මගේ හිත වැරදි පැත්තට ගිහිල්ලා තියෙනවා. ඒ ගිහිල්ලා තියෙන එක දකිනකොටම ආයෙත් පැත්තට එනවා කෙලින්. එතනම තමන්ට දකින්න පුළුවන්. ඒක ලක්ෂණ තුනක් තියෙනවා. උග්ගටිතඤ්ඤ, නෙය්‍ය, පදපරම. උග්ගටිතඤ්ඤ කියන්නේ යමක් මේ වගේ ධර්මීය දේශනා කරනකොටම ඒ ප්‍රායෝගික ධහම තුල ක්‍රියාත්මක වෙන කෙනා තමන්ට හරියාකාර අර අර්ත් එකට නිව්ටන් එක ක්‍රියාත්මක වෙන බල්බ් එක පත්තු වෙන වගේ ටක් ගාලා මේක උද්දීපනය වෙනවා. එහෙම අය ඉඳලා තියෙනවා. විසාකාව කියන්නේ කවුද? විසාකාව කියන්නේ අවුරුදු 7යි. සංසාරයේ ගමනේදී මේ ප්‍රායෝගික ධහම තුල ක්‍රියාත්මක වුණා. සුනීත කියන්නේ ඒත් ඒ වගේ කෙනෙක්. සෝපාක කියන්නේ ඒත් ඒ වගේ කෙනෙක්. අවුරුදු 7යි. බලන්න. මෙතනත් ඉන්න පුළුවන් සුවිනීත වගේ අය. විසාකාල වගේ අය. මේක වැහිලා තියෙන්නේ. මේක නැවත වරක් ඉස්මතු කරන්න ඕන තමා විසින්මයි. එහෙනම් දැන් Tamanට ප්‍රතිඥාවක් දෙන්න ඕන. මම දැන් මේ ප්‍රායෝගික ධහම තුල ක්‍රියාත්මක වෙනවා. මගේ බුදුහාඳුරන්ගේ සරණ ඇර වෙන සරණක් මට නැහැ. නත්ති මේ සරණං අඤ්ඤං ධෝමේ සරණං වරං. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං. නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං. ත්‍රිවිධ රත්නේ සරණ හැර වෙන සරණක් නැහැ. මේ ප්‍රායෝගික ධහම තුල මම සතර ඉරියව්වකදීම මම ක්‍රියාත්මක වෙනවා. එහෙම ක්‍රියාත්මක වෙන උත්සාහ ගන්න ප්‍රඥාවන්තයා වැසිකිළියේදීත් මේක තමන් ප්‍රායෝගිකව ඒ සිද්ධ වෙන ක්‍රියාවලිය දිහා බලනවා. කොච්චර ඇහැට ප්‍රියයි කියලා අපි ගත්තත්, නාසයට සුවඳයි කියලා ගත්තත්, දිවට රසයි කියලා ගත්තත් අපිටම අපිට පිළිකුල් කරමින් මේක මේ ආකාරයෙන් පහ වෙලා යනව නේද කියලා අන්න තමන්ට දුක පිළිබඳව අවබෝධය වෙනවා. ඔය අවබෝධයේ වැටෙන්න නැවත වරක් කරපැත්තට යයිද? නැහැ යන්නේ නැහැ. ඒ අවබෝධය ලැබෙන්න තව තවත් ඒ තුලම ක්‍රියාත්මක වෙන්න තමන් උත්සාහයක් ගන්න. අන්න එතකොට ආහාර ටික ගන්නකොටත් තමන්ගේ හිත තියෙනවා එතන. ඒකයි මං කිව්වේ ඕනම ක්‍රියාවක් සිද්ධ කරනකොට ඒ ප්‍රායෝගික ධහම තුල ක්‍රියාත්මක වෙනකොට තමන් කකුල පස්සට ගන්නකොට තමන්ගේ හිත එතන තියෙනවා. වෙනත් බාහිර දේවල්ට හිත යන්නේ නැහැ. තමන් මේ කරන ක්‍රියාව දාම තමයි තමන් ඉන්නේ. ඕනම වේගකින් තමන්ට ගමන් කරන්න පුළුවන්. උදේට මේක දිනු කරගත්තා පස්සේ. ඕනම ගෝසාවක් තනකදී උනත් තමන්ගේ හිත ගෝසා කරගන්න. ඒ ගෝසාවල තමන්ටයි තියෙන. තමන් මේ හිත බලන විදිහ බලන. චිරට මේක තමන්ට අභ්‍යන්තරයෙන් සුවය ලබා ගන්න පුළුවන්. බස් එකේදී වාහනේ එළනකොට තමන් යම් ක්‍රමවේදයක් තුල ක්‍රියාත්මක ප්‍රායෝගිකයි. එතකොට හිතට සහනයක් එන්නේ අසහනයක්. සහනයක් නේද? එතකොට අසහනෙ ඉන්නේ නැති නෑ. මොකද තාම අපි නිවන් අවබෝධ කරගෙන නැහැ. ওই පැත්තෙන් හරි ඉන්නවා 5 දෙනෙක්. මේ 5 දෙනා අපිත් එක්ක හැමතිස්සෙම බලනවා අපිව එක එක කූඩුවට දාන්න. අර මං කිය යක්ෂ කූඩුවට, പ്രേත කූඩුවට, තිරිසන් කූඩුවට දාන්න. ඔක දකින්න නැති නිසා තමයි මේ රටේ අපරාධ සිද්ධ වෙන්නේ.
දකින්නේ දකින්නවනම් යම් සංයමයක් ඇති වෙනවා. යම් පාලනයක් ඇති වෙනවා. ඒ පාලනයෙන් තොර නිසා තමයි මේ රටේ නොඑක් ආකාරයේ විවිධ ආකාර විසමකාරී දේවල් සිද්ධ වෙලා තියෙන්නේ. තරගකාරීත්වයක් ඔස්සේ මේ තරගයක් තියෙන්නේ. තරගයක්. මේ මනස පිළිබඳව Taman දකින්නේ නැහැ. ඉහළ පෙළේ ඉඳලා පහළ දක්වා හැම මිනිස්යාගෙම තියෙන තරගකාරීත්වය. ඒ නිසා ඕකෙන් නිදහස් වෙන්න නම් තමා තුළින්ම මේ ප්‍රායෝගික ධහම තුළ ක්‍රියාත්මක වෙනකොට Taman දකින්න කොච්චර දුරට Tamanගේ හිත දැන් නිවිලාද. සමහර වෙලාවට යම් අවස්ථාවලදී මීට පෙරදී Tamanගේ හිතට යම්කිසි ක්‍රියාදාමයක් සිද්ධ වෙනකොට බාහිරේ Tamanගේ හිතට යම්කිසි තරහක් හිතේ ක්‍රෝධයක් එන්න පුළුවන් වයිද? ඒ අවස්ථාවේ Taman ක්‍රියාත්මක වෙලා ඒ සුවේ ලැබෙමින් නැවතී Tamanට දැන් තේරෙනවා මගේ ඉස්සර නම් මේ අවස්ථාවේදී මගේ හිතට තරහක් ආවා. මේ ක්‍රියාකාරකම් සිද්ධ කරනකොට. නමුත් දැන් මගේ හිතේ ඒ තරහ නැහැ. මගේ දැන් හිතේ දාහයක් ඇති වෙන්නේ නැහැ. මං දැන් නිවිලා. අන්න එතන තමයි නිවීම කියන්නේ. නිවුමිති නෙවෙන්නේ කොහෙවත් නෙමෙයි. මේ බඹයක් පමණ ලෝකේ අහසේ විදුලි කොටනකොට පාටම එළියක් එනවා. ඒකම නිවෙනවා. අන්න දැක දැක නිවෙනවා පින්වතුනි. දැක දැක නිවි නිවි යන ගමනක් බුදුහාමුදුරුවෝ දේශනා කරේ. ඒ නිවි නිවි යන ගමන කෙනාට ලද දෙයින් සතුටු වෙන්න පුළුවන්. මේ ඔක්කොම එයා දන්නවා භෞතික වස්තු මේ සියලු දේවල් රජුන්ට ගන්න පුළුවන්. රජුන්ට ගන්න බැයි. හොරුන්ට ගන්න පුළුවන්. හොරුන්ට අරගෙන යන්න පුළුවන්. ඒ වගේම ජලයෙන් විනාශ වෙනවා. ගින්නෙන් විනාශ වෙනවා. ඒවා මේ ලෝකේ ස්වභාවය මේක තමයි. එහෙම සිදුවීම් මීට ඉස්සෙල්ලා සිද්ධ වෙලා නැද්ද? මතකද මේ ළඟදී මෑතකදී සිදුවීම්? අර මීතට මුල්ලේ. හිතුවද මිනිස්සු? මේ මෑතකදී වෙච්ච තව සිදුවීමක් අර ගොඩ නැගිල්ලක් කඩම්මැටුනේ. ඒක තමයි කියන්නේ ಜಾතියක් හැටියට ඉපදුනා නම් අපි ශනයක් පාසා වයසට යනවා. මේක දකින්නේ කවුද? මිනිස්සයා වුණු අපි. ඒකයි බුදුහාඳුන්ගේ මනුස්ස තත්ත්වයට තමයි නිවන් අවබෝධ කරගන්න පුළුවන්. මෙතන තමයි සුගතිය තියෙන්නේ. සුගතිය තියෙන්නේ මේ මනුස්ස ලෝකේ. ඒ මනුස්ස ලෝකේ අමනුෂ්‍ය හැටියට ඇතුළුනොත් තිරිසන්නෝ වගේ, ප්‍රේතයෝ වගේ, කපුටෝ වගේ, කිඹුල්ලෝ වගේ හැසිරුණොත් ඒ කිඹුල්ලෝ වගේ හැසිරෙන්නේ, කපුටෝ වගේ හැසිරෙන්නේ, ප්‍රේතයෝ වගේ හැසිරෙන්නේ, යක්ෂයෝ වගේ හැසිරෙන්නේ, ඔය දඬු මුගුරු අවි ආවිද අතට මිනිස්සු මරන්නේ, නොයි දේවල් අලහකාරී දේවල් කරන්නේ, අවි ආවිද හදන්නේ, ඒ වගේම ඔය වසවිස ගේන්නේ ඔක්කොම ඒ කරපු පුරුදු සසරේ. ඒව තමයි නැවත ඉස්මතු කරන්නේ. ඒක තමයි බුදුහාඳුරේ ඔයගෙන් නිදහස් වෙන්නේ. ඕකේ ආදීනේ වටහා ගන්න. ඕකේ වටහා ගන්න මා දේශනා කරපු මේ ප්‍රායෝගික ධර්ම තුල ක්‍රියාත්මක වෙන්න මේ ලෝකෝත්තර ආර්ය ශ්‍රාංක මාර්ගයෙන් සම්මාදිට්ඨිය තුල සිත පිහිටුවා ගන්න. අන්න එහෙම සිත පිහිටුවා ගන්නවා නම් තමා තුලින්ම මේ සියලුම යාපත් දේවල් වර්ධනය කර ගන්නවා. ලෝකේ සම්බන්ධකම් පවත්වන හැම කෙනෙක් බිරිඳ වෙන්න පුළුවන්, සම්මුතිය දරුවෝ වෙන්න පුළුවන්, ඥාතියෝ වෙන්න පුළුවන්, අසල්වැසියෝ වෙන්න පුළුවන්. මේ හැම දිනත් එක්කම සම්බන්ධකම් පවත්වනවා. නමුත් කොහොමද? තමන්ගේ ලෝකේ තමා තුළින් දකිමින් මේ බඹයක් පමණ ලෝකේ ස්වභාවය දකිමින් කාය කියන්නේ ක්‍රියාවක් 1,00,000 කෝටි වාරයක් ෂේවි යනවා. මේක වයසට යනවා. දැන් වයසට ගිහිල්ලා නැද්ද? හිතුවද ඔබතුමා? හිතුවද? මම වයසට ගිහිල්ලා කොහොමද මම වයසට ගිහිල්ලා තියෙන්නේ? මව් කුසේ කලලයක් හැටියට බිහි වෙච්ච මොහොතේ ඉඳලා මම වයසට යනවා. ඒ මොකද්ද? මැරෙනවා. වයසට යන මැරෙනවා. හැම රැලි වැටෙන කියන්නේ මැරෙනවා. ඇස් පේන්නේ නැතුව කියන්නේ මැරෙනවා. ඒ කියන්නේ සියලු ඉන්ද්‍රියන් ක්‍රමක්‍රමයෙන් අක්‍රිය වෙනවා. නියපොතු කපනවා. කපනකොට තව දවස් 3-4-5කින් ආයෙත් තිබුණ සත්‍යයි. මේක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? මෙන්න ක්‍රියාවලිය සිද්ධ වෙන. කාය කියන්නේ ක්‍රියාවක්. රැවුල කපනවා. රැවුල කපනකොට හොඳට සින්දුයි. ආයි හැන්දවට බලන්න. ගොරෝසුයි. ඔය කන ආහාර වලින් පුළුවන්. ඔය තමන් නානකොට ඒ අවස්ථාවේ තමන්ට පුළුවන් මේක හැම දෙයකම දකින්න. හැබැයි මේක අසුභවාදී දර්ශනයක් නොවේ. ඒකත් මතක තබා ගන්න. මේක නිදහස් චින්තනයක්. මේක තියෙන්නේ මේ ලෝක ස්වභාවය අවබෝධ කරගෙන මේ පංචේන්ද්‍රයන් ආධාර කරගෙන ඇහෙන් ලස්සන රූප බලන්න,
ජාති ජරා ව්‍යාධි මරණ තත්ත්වයටපත් වෙනවා කියලා අවබෝධය ලබා ගන්න. අන්න එතකොට ඒකත් එහෙමයි මේකත් එහෙමයි. එතකොට මෙතන උපාදානයක් වෙනවද? නෑ නේද? මේකට ඇලෙනවද අපි? නෑනේ. මේක ජාති ජරා ව්‍යාධි මරණ තත්ත්වයටපත් වෙන කියලා තමන් අවබෝධය ලබලානේ තියෙන්නේ. එහෙම නේද? එතකොට ඒ තුල ක්‍රියාත්මක වෙමින් ඇහින් රූප බලනවා. ලස්සනයි නමුත් తాවකාලිකයි. තෘප්තියක් ලබනවා. වින්දනයක් ලබනවා. නමුත් අපි එහෙම නෙමෙයිනේ. අපි ඒක අල්ලගෙන බැඳ ගන්නවා. දරුවා ගැන කොච්චර අපි ඇලීමක් ඇති. දරන රුවක් මේ දරුවා වුණාට මෙයත් මේ සංසාරේ එපදින්මින් එන ගමනක්. මෙයා මව්වරු පියවරු කී දිනුට දාව බිහි වෙන්නේ නැද්ද? මාත් එහෙම මේත් එහෙමයි. පෙරේත ලෝකේ කොච්චර උපදින්නේ නැද්ද? තිරිසන් ලෝකේ කොච්චර උපදින්නේ නැද්ද? තිරිසන් ලෝකේ හැම සත්ත්වකුලයකම මා ඇතුළේ මේ ඇත්ත උපදිනද? ඒකනේ මා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සම්මාදිට්ඨිය තුළ සිත පිහිටවා ගන්න කියලා. ඒ සම්මාදිට්ඨිය සිත පිහිටවගෙන තමා කවුද කියලා තමන් දකිනවා. අර මුහුදේ මම මුලින් සඳහන් කර උපමාවක් හැටියට එක එක රළවල් එක එක හැඩසල් වලින් එනවා. තමන් දකිනවා. භාවනා කරනකොට ඔක සිද්ධ වෙනවා. සමහර වෙලාවට හොඳට භාවනා කරන්න පුළුවන්. සමහර වෙලාවට භාවනා කරන්න බෑ. හිත ව්‍යාකූලයි. නමුත් එතෙන්දි තමන් ඒ භාවනාව කරගන්න බැරි වුණා කියලා හිතේ අසහනයක් කරගත්තත් තමන් එතන ඉන්නේ වැරදි පැත්ත. නෑ ඒක තමයි ලෝක ස්වභාවය. තව තවත් ඒ බුදුහාමුදුරු දේශනා කරපු ප්‍රායෝගික ධර්ම තුල ක්‍රියාත්මක වෙන උත්සාහ ගන්න කෙනා බුද්ධංග ධර්ම වඩනවා. එක එක ආකාරයෙන් ඒ බුද්ධංග ධර්ම වඩන්න පුළුවන්. සමහරට හිතට අසහනයක් ආපු වෙලාවට ඒකේ තියෙන වඩන විදිය. ඒක විස්තර කරන්න වෙලාවක් නොවේ. ඒ නිසා ඔය පිළිවෙත අනුගමනය කරනවා නම් අන්න බුදුහාමුදුරු දේශනා කරනවා යෝ ධම්මං පස්සති සොමං පස්සති. යමෙක් ධර්මයේ දකිනම් ඒ මා දකි. බුදුහාමුදුරු දේශනා කරේ ඔන්නෝකයි. ඒ ධහම තුල ක්‍රියාත්මක වෙන උත්සාහ ගන්න කෙනා බුදුහාමුදුරු දේශනා කරනවා මේ සසර සැඩපහර ජය ගන්නවා. මොකද්ද සසර සැඩපහර? කාමෝග කියන එක ජය ගන්නවා. කාමයට ඉඩක් නැහැ දැන්. දැන් තමන් ඉන්නේ මච්චිමා ප්‍රතිපදාව තුල. කාමසුකල්ලිකාන යෝගයටත් නැතු වෙලා වෙන්නේ නැහැ. අත්ත කිලමතාන යෝගයට නැතු වෙන්නේ නැහැ. මේ දෙකටම නැතුව මැදුම් පිළිවෙතෝසේ ගමන් කරනවා. අන්න එහෙම වෙනකොට ලෝකෝත්තර සම්මාදිට්ඨිය, ලෝකෝත්තර සම්මා සංකප්පය, ලෝකෝත්තර සම්මා වාචා තුල ක්‍රියාත්මක වෙලා වචනයෙන් කරන අකුසල් මූලයන්ගෙන් නිදහස් වෙනවා. ඊළඟට ලෝකෝත්තර සම්මා කම්මන්තය. ලෝකෝත්තර සම්මා කම්මන්තය තුල කියන උපන් අකුසල් බැහැර කරනවා. පැහැදිලිද? සමා හිතක් දැන් මෙතන තියෙනවා. සමනය වෙච්ච හිතක්. ඒ සමනය වෙච්ච හිතට ඕනෑම දෙයකට ඔරොත්තු දෙන ශක්තිය තියෙන ඉන්ද්‍රකීලයක් වගේ. අෂ්ට ලෝක ධර්මයේ ඉදිරියේ කම්පා වෙන්නේ. දැන් අපි නම් කම්පය වෙන දරුවා අසනීපුණොත් කම්පා වෙනව නේද? කම්පා වෙනව නේද? දරුවා ලෙඩ වෙනකොට අපිට දුකයි. මොන්න දුකේ අඥාන. නෑ මේක තමයි යථාර්ථය. අර විසාකාව වගේ දරුවා අසනීපුණා දරුවට හොඳට ලං වෙලා දරුවට බෙහෙත් එක දෙනවා. තමන්ගේ හිත රත් කරගන්න නැතුව හිතේ සුවපත් භාවයක් ඇති කරගෙන. වෙනදටත් වඩා හොඳට දරුවට ලං වෙලා දරුවගේ යුතුයකම් කොට ඉෂ්ට කරන්න පුළුවන්. ස්වාම්පුරුෂය යුතුයකම් කොට ඉෂ්ට කරන්න පුළුවන්. ඥාතිනි යුතුයකම් කොට ඉෂ්ට කරන්න පුළුවන්. ආගම දහමට තමන්ගේ කරන තියෙන ඒ කටයුතු ඉෂ්ට කරන කොමක් තැන ඉඳගෙනද? නෙක්ඛම්ම සංකල්පනා තුල ඉඳගෙන. අව්‍යාපාද සංකල්පනා තුල ඉඳගෙන. අවිහිංසා සංකල්පනා තුල ඉඳගෙන. ඔය තුන තමයි තමන් ක්‍රියාත්මක කරන්නේ. ඔන්නෝක ක්‍රියාත්මක නොවෙන්නේ විපාක තමයි අද අපි කවුරුත් භුක්ති විඳින මේ සමාජය. බලන්න මේ පැත්තට හොරෙක් කෙනවා කිව්වොත් මේ පැත්තේ හොරෙක් ඉන්නවක දරුණු මිනිමරුවෙක් ඉන්නවක මුළු ගමම කැළඹෙනවා නේද? බයයි නේද? අර සාමාන්‍යයෙන් ලෝක ස්වභාවික තමයි. ඒ නිසා මෙන්න මේකේ සුළු පිරිසක් තමයි මෙවැනි අවඩවල් කරන්නේ. මහා පිරිසක් ඉන්නවා කුසල් දහම් කරන හොඳට මේ ඇත්ත වගේ පින්වත් අය. නමුත් අර සුළු පිරිස අර මහා පිරිසකට වඩා බලයි. ඒ නිසා මේක තමයි ලෝක ස්වභාවය. මේක තමන් අවබෝධ කරගත්තා නම් බුදුහාමුදුර දේශනා කරන්නේ අර කාමච්ඡන්දිය කියන එක තමන් විසින් යටපත් කරගන්න පුළුවන්. කාමෙට තියෙන කැමැත්ත. පැහැදිලිද? පංච ඉන්ද්‍රියන් ආධාර කරගන්නවා. පංච කාමයේ සකස් කරගන්නතු පංච උපාදාන සංඥා සකස් කරන්නතු තමන් ක්‍රියාත්මක වෙනවා. අන්න තමන්ගේ අභ්‍යන්තරයේ සුවය ලබා ගන්න කාමච්ඡන්දිය බැහැර කරන සත්‍ය තමන්ගේ ළඟ තියෙනවා. ඊළඟට ව්‍යාපාදය තරහ කියන එනකොටම දකින්න. මොකද තමන් ඉන්නේ දැන් සම්මා දිට්ඨියට පිහිටුවාගෙන. සම්මා සංකප්පයක් තියෙනවා. සම්මා වාචා තුල තමන් ක්‍රියාත්මක වෙනවා. ඒ තුන තිබ්බම තමන්ට ඇති සෝවාන් මාර්ගඵල ලබන්න අන්න සම්මා
සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, ලාභ, කීර්ති, ප්‍රශංසා කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. තාන්න මාන්න වරප්‍රසාද කිසිම දෙයක් බලා. මොකද ඊට වඩා සෝයක් මේක ඇතුලේ තියෙනවා. මේ ගෙවල් දොරවල් ඔක්කොම Tamanට කොච්චිබුණත් එකයි නැතත් එකයි. ඒ තිබුණත් එකයි නැතයි කියලා මේවා සුද්ධ පවිත්‍ර කරන්න තියෙක නෙවෙයි. මේ අවශ්‍ය දේවල් කරනවා. ඒ ව්‍යාපාර කටයුතු කරනවා, දියුණු තත්ත්වයටපත් කරගන්නවා, දරුවන්ගේ යුතුයකම් ප්‍රතිෂ්ඨ කරනවා, බොහොම හොඳට යථා ස්වභාවය දැනගෙන. යථාර්ථය අවබෝධ කරගෙන. Tamanගේ මෙතන නිවාගෙන තමයි තවත් කෙනෙකුට පිහිට වෙන්නේ. මෙතන රත් වෙන්නේ නැහැ. මෙතන උපාදානයක් නැහැ. උපාදානයේ ව්‍යාපාරයේ දෙකටම නැහැ තමයි. තමන්ගේ යුතුයකම් ප්‍රතිෂ්ඨ කරන අර විසාකාව වගේ. බලන්න කොච්චර හොඳ දර්ශනයක්ද බුදුහාමුදුර දේශනා කරේ. අපි මේක පැත්තකට දාලානේ. නේද? අද පැත්තකට දාලා. ඒක නේද අපට වැරදිලා තියෙන්නේ. ඒ නිසා නැවත වරක් අපි මේ මාණික්‍ය කියන එක මේක නිවිල කරන්න බෑ. ලෝකයක් රන් පුරවල රන් රිදී මුතු මැණික් පරිවාර සම්පත් මොන දේවල් තිබුණත් ඒ සියලු දේවල් ඔක්කොම తాවකාලිකයි. ඒව ඔක්කොට වඩා මිල කරන්න බැරි සෝයක් මේක ඇතුලේ තියෙනවා. මේක තමයි බුදුහාඳුරු භුක්ති විඳින කිව්වේ. මේක භුක්ති විඳින කෙනා තමයි මේ සසර කතරෙන් ඊතවන ප්‍රඥාවන්තය කියලා බුදුහාඳුරු දේශනා කරේ. අන්න කාමච්ඡන්දි ව්‍යාපාද තීන මිද්ද අකුසල තින කැමැත්ත ප්‍රහාණය වෙන අකුසල් එනකොටම අකුසල් සිතක් එනකොටම Taman දකින්න. එතකොට කුසලොත් කරනවා නෙක්ඛම්ම සංකල්පනා තුල අකුසලොත් Taman බැහැර කරනවා. අන්න එතකොට බුදුහාඳුරු දේශනා කරනවා Taman ඉන්නේ හැම විටම බුදුහාඳුරගේ දේශනාවට උන සම්මා සතිය තුල ක්‍රියාත්මක වෙනවා. සම්මා වායාම තුල ක්‍රියාත්මක වෙනවා. යන්නේ කෙලස් තවන වීර්යයෙන් ඉන්නේ. කෙලස් තවන වීර්යයෙන් ඉන්නේ. කුසල් එනකොට කුසල් කරනවා නෙක්ඛම්ම සංකල්පනා. ඒ වගේම එතකොට උපන් කුසල් වැඩි දියුණු වෙනවා. නූපන් කුසල් උපදිනවා. ඊළඟට උපන්න කුසල් යට යනවා. නූපන්න කුසල් නූපදින්නේ නැහැ. බුදුහාමුදුරු දේශනා කරන තමන් එතනත් ක්‍රියාත්මක වෙනවා. සම්මා සතිය කියන්නේ පටිච්ච සමුප්පාදේ ෂේ කරගන්නවා. අවිද්‍යාව ෂේ කරගන්නවා. පැහැදිලිද? සංස්කාර කියන්නේ ප්‍රඥාප්ති. ඒ සංඥා බහරා සංකාර සකස් වෙන්න ඉඩ නොදී ඒකත් ෂේ කරගන්නවා. ඊළඟ විඥානේ මායාකාරයේ මේකේ පිරීලා තියෙන්නේ ගොඩක්. මේක ඇතුලේ පුරවගෙන ඉන්නවා අපි ගොඩක්. මොනවද පුරවගෙන ඉන්නේ? සසරේ ගෙන අප අකුසල් කුසල් එක්ක ලෝභ ද්වේෂ කියන ඒවා. මේ සුවකයන සිද්ධ කරපු දේවල් දැනුත් තියෙනවා. ඒව පොට්ටනි වශයෙන් තියෙන කොයි මොහොතේ ඉස්සරහට තල්ලු වෙනවද දන්නේ නැහැ. ඔය ඉස්සරහට තල්ලු වෙන එක තමයි බුදුහාඳුර බලන්න කිව්වේ. තමා තුලින් බලලා මේක ආදීනේ වටහාගෙන එන් නිදහස් වෙන්නේ. එතකොට කෙලස් තවන වීර්යයෙන් ඉන්නේ. චිත්ත ඒකාග්‍රතාවය තියෙනවා. තමන් ඒ ප්‍රතිපදාව තුල ක්‍රියාත්මක වෙනවා. කෙලස් වලට ඉඩක් නැහැ. ඒ කෙලස් ටික මලකඩ සුද්ධ කරනවා වගේ වාහනේ ෂේකර යන කෙලවර මොකද්ද? නිවන. සෝවාන් මාර්ගඵල කියන්නේ සක්කාය දිටි විචිකිච්ඡා සීලබ්බස පරාමාස කියන සංයෝජන ධර්ම තුනක් ඡය කරගන්න ක්‍රමවේදයක් Taman තුල තියෙනවා. ඒ ප්‍රතිපත්ති තුල ක්‍රියාත්මක තමා තුල මේක මතුවෙන්නේ. ඊළඟට කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිදු උද්දච්ච කුච්ච විචිකිච්ඡාව කියන එක කොයි මොහොතේ එනවද දන්නේ නැහැ. ඒක හැඩතල් වලින් එනවා. ඒ එනකොටම Taman දකින්න. බොහොම සියුම් වෙන්නේ. ඒ එනකොටම Taman දකින්න ඒකේ ආදීනේ වටහගෙන එයින් බැහැර වෙනවා. ඔය ක්‍රමවේදය තුල Taman ක්‍රියාත්මක වෙලා ඔය නීවරණ පහ යටපත් කරගත්තා නම් අපි සසර කතරින් එත වෙලා. අන්න ඒකට තමයි බුදුහාඳුර දේශනා කරේ අප්පමිදම් වික්කවේ මනුස්සානං ආයු ගමනියෝ සම්පරායු කත්තබ්බං කුසලං චරිතබ්බං බ්‍රහ්මචරියං නත්ති ජාතස්ස අමරණං. අපි කවුරුත් මැරෙනවා. ඒ මැරෙන මිනිස්සු නැවත මරණයක් සිද්ධ නොවන ආකාරයට අමරණීය තත්ත්වේ අමරණං මරණය විසින් මරණය මරලා ජය ගන්නවා. මේ මරණය කියන එක මේ ප්‍රතිපත්ති තුල ක්‍රියාත්මක වෙලා ජය ගන්නවා. අමරණීය තත්ත්වයටපත් වෙනවා. ඒ අනුව කටයුතු කරන කෙනාට තමයි සතර අපායෙන් නිදහස් වෙන්න පුළුවන් වෙන්නේ. තිරිසන් ලෝකෙට වැටෙන්නේ නැහැ, പ്രേත ලෝකෙට වැටෙන්නේ නැහැ, අසුර ලෝකෙට වැටෙන්නේ නැහැ, නිරයට වැටෙන්නේ නැහැ. බුදුහාමුදුරු දේශනා කරනවා දිව්‍ය ලෝකේ උප්පත්තිය ලැබනවා. උප්පත්තිය ලැබුවොත් මහා බොහෝ බල සම්පන්න දිව්‍ය රාජ්‍ය කියලා උප්පත්තිය ලැබයි. මනුස්ස ලෝකේ උප්පත්තිය ලැබුවත් බොහෝ පරිවාර සම්පත්තියට උපදින. ශක්තිති රජ සම්පත් කල්ප කෝටි ගණක් විඳින්න පුළුවන් මේ සෝවහන් මාර්ග ඵල. මම නෙමෙයි දේශනා කරන්නේ. සායano කටයුතු කරන් මේ හැම දිනාටම මේ උතුම් ධර්ම ඖෂධයේ අමාවැස්සක් වේවා. මේ ධර්මයේ තුලින් තමන්ගේ මනස තමා තුලින් දකිමින්
තමන්ගේ විමුක්තිය තමා තුළින් සාක්ෂාත් කරගෙන ලැබුණු මේ ක්ෂණ සම්පatti සහිත මනුස්සාත්ව වටිනාකම අවබෝධ කරගෙන මේ ගෞතම බුද්ධ ශාසනයේදීම බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිමිසෙනෙහි වදාළ සෝවාන් මාර්ගඵල පිළිවෙලින් අවබෝධ කරගන්න ඔබ හැපහඳිනාටම භාග්‍ය උදා වේවා කියලා සාදුකාරයක්. හොඳයි දැන් අපිට තියෙනවා විනාශ කරගන්න බැරි විනාශ නොවන ධනයක්. දැන් මේක අපි දෙන්නේ කාටද? කාටද ඉස්සලා දෙන්නේ? එන්න දැන් අපිට දෙන්න පුළුවන්. නේද? අපි සසරේගෙන ආපු කුසලොත් තියෙනවා. දැන් මේ කරගත්ත කුසලොත් තියෙනවා. අපේ නමින් මේ පරලෝයන්ට යෙදුණු කුසුමා විජේතුංග පින්වත් මෑණියන් වහන්සේ අවුරුදු 93ක් ආයු වින්දනය කරලා තිනවා. ඒ නිසා පින්වත් මෑණියන් වහන්සේ ඇතුළු නිගිය පියාණන් වහන්සේ නෑ නේද? ඇයි නම ලිව්වේ නැත්තේ? පියාණන් වහන්සේ අමතකද? වෙන්නේ මොකද්ද නම? බීබී ඔව් බීබී සයිමන් සිඤ්ඤෝ මේ පින්වත් කුසුමා විජේතුංග මෑණියන් වහන්සේ ස්වාම පුරුෂයා ජන්මාන්තරගත වෙලා. ඒ වගේම තමන්ගේ නමින් හිටපු සහෝදරියන් දෙදෙනෙකුත් ජන්මාන්තරගත වෙලා සහෝදරයන් නේද? ඒ හැමදෙනාම සිහිපත් කරගන්න. ඒ වගේම මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරපු මේ අත්ංගේ නමින් මියගිය පිරිස් වෙන්න පුළුවන්. ඒ වගේම අපි සසරේ ඉපදෙමින් මැරෙමින් එන ගමනක් මේ සංසාරේ එක්තරා නැවතුම් පොලක සිටින්. ඒ එන ගමනේදී අපිට මව වෙච්ච, පියා වෙච්ච, සහෝදරය වෙච්ච, ඥාති වෙච්ච ඇත්තෝ යම් සසර අතවැරද්දක් නිසා දුක්තිගාමී ස්ථානයේ පින් බලාපොරොත්තු වෙනවා. ඒ දුක්තිගාමී ස්ථානයේ උප්පත්ති දුක්තිගාමී ස්ථානයෙන් අත මිදේවා. සුගතිගාමී තත්ත්වයටපත් වෙත්වා. සුගතිගාමී ස්ථානයේ උප්පත්ති ලබා සුගතිගාමී තත්ත්වයේ වඩාත් වර්ධනය කරගනිත්වා. කෙලවරතුන් නිවන් මඟ පසක් කර ගැනීමට මේ පින් මේ මියගිය කුසුමා විජේතුංග ඇතුළු ඒ තමන්ගේ පියාණන් වහන්සේ ඇතුළු සහෝදරයන් දෙපළ ඇතුළු මේ හැම දෙනාගේම සියලු මියගිය ඥාතින මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම රට දෑවෙනින් සේවය කර දීපිදුව රණවිරුවන්ට විශේෂයෙන් අපි මතක් කරන හැම මොහොතකදීම අද ඒ රණවිරු නිසා තමයි අපි නිදහසේ අපි මේ ජීවිතේ ගැට ගහගෙන අපි ඉන්නේ සතුටින් ඉන්නේ. නිසා ඒ රණවිරුවන්ට මේ පින් අනුමෝදන් වෙත්වා කියලා සාදුකාරයක් දීලා ප්‍රාර්ථනා කරන්නේ. හොඳයි මේ පින්වත් පිරිස වගේම තවත් පිරිසක් මේ පින්කමට සම්බන්ධ වුණා. සක්‍රදේවයන් වහන්සේ, දසරාඩ විරුඩ විරූපාක්ෂ වෛශ්‍යර සතරවරන් දිවි හාමුදුරන් වහන්සේලා, ඒ වගේම මහා විෂ්ණු, ශ්‍රී සුමන සමන්, ශ්‍රී විභීෂණ කතරගමාදී සීල දෙවි දේවතාවුන් වහන්සේලා, ඒ වගේම සියලු අල්පේශාකේ මහේශාකේ දෙවි දේවතාවුන් වහන්සේලා මේ නිවස භූමිය ආරක්ෂා කරගෙන වැඩ වාසස්ථානයේ ඉස්තකාමී දෙවි දේවතාවුන් වහන්සේලා සාදුකාර දෙමින් පින් අනුමෝදන් කරන සෑදී පැහැදී සිටින දෙවියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. මේ දිව්‍ය ඇසිතුරු වර්ධනය කරගනිත්වා. ප්‍රාර්ථනීය බෝධියකින් අමහ මහ නිවනින් සනසීම ලබා ගනිත්වා කියලා සාදුකාරයක් දීලා දෙවියන්ට පින් අනුමෝදන් කරන පළමු කොට දෙවියන්ට පින් අනුමෝදන් කරන්න ආකාශත්තාච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක ශාසනං චිරන් රක්ඛන්තු දේශනං චිරන් රක්ඛන්තු ත්වං සදා. හොඳයි මියගිය ඥාතින්ට පින් අනුමෝදන් කරන්න. ඉදං ඕ ඥාතිනං හෝතු සුඛීතා හොන්තු ඥාතියෝ. ඉදං ඕ ඥාතිනං හෝතු සුඛීතා හොන්තු ඥාතියෝ. ඉදං ඕ ඥාතිනං හෝතු සුඛීතා හොන්තු ඥාතයෝ. තාම පින්කම ඉවර නැහැ. ඉඳගෙන ඉන්න. තාම ඉවර නැහැ පින්කම.
හොඳයි. ධර්ම දානමේ පින්කම සිද්ධ කරා. ධර්ම පරිස්කාර පූජා කළා. දහම් පඬු පූජා කළා. ඒ තුනුන් ලබාගත් සියලු කුසල සම්භාරයන් දෙවියන්ටත් තමගේ නමින් මිය පරණ වී ගිය ඥාතීන්ට අනුමෝදන් වෙත්වා කියලා සාදුකාරයක් දෙන්න. ඒ වගේම සුඛීව ජීවත් වෙන මේ හැම දිනාටම මේ උතුම් උදාරතර කුසල සම්භාරය ආනිසංසය හේතු වාසනා වීමෙන් හැම මොහොතකදීම තමන්ගේ සිත දැකීම සඳහා ඒ දේශනා කරපු පරිදි සම්මා දිට්ඨිය තුළ සිත පිහිටුවා ගනිමින් සතර ඉරියව්වකදීම තමන්ගේ සිත දකින්න උත්සාහ ගන්න භාග්‍ය උදා වේවා. හැම මොහොතකදීම කායික සුවතාවේ මානසිකතාවේ නිරෝගීකම ලබා ගන්න තුරුණුවන්ගේ සරණින් දිව්‍යංග ආරක්ෂාව රැකවරණය මේ හැම දිනාටම ලබා ගනිමින් අෂ්ටලෝක ධර්ම ඉදිරියේ කම්පාණු වී සම්මත ලෝකේ තම විසින් කරන කිරකිරක්ෂාවල නැත්තම් ව්‍යාපාර කටයුතු නැත්තම් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නැත්තම් ඉදිරි අනාගතයේ තමන් ඉලක්කයක් සම්පූර්ණ කරන්න උත්සාහ ගන්න සියල්ලම සාර්ථක කරගන්න භාග්‍ය මේ තුලින් උදා වෙත්වා. ශරීරවල යම් රෝග පීඩකාරකයක් නැත්තම් අසුහකටවත් දෝෂ සම්දකාරයක් නැත්නම් නග්‍ර නමදිනා වහන්සේලා යම් අප්‍රබද්ධයක් නැත්තම් මාර්ග බාධක ඒ රාස්තකේ සියල්ලම්මද විදි විශ්වාසයේ නේවෙත්වා. උතුම් බුදුගුණ ධම්ගුණ සංඝගුණ බලෙන් දිව්‍යංගයේ ආශිර්වාද බලෙන් මේ හැම දිනාටමත් මේ නිවසටත් මේ භූමියටත් සියලු සිත සාන්ති යහපත සැලසේවා. මේ ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් බුදු බණ දහම් බණ සංඝ බණ කියන ඒ ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලබා ගැනීම ඒ ත්‍රිවිධ රත්නයේ ගුණ සමුදායන් සිහිපත් කරමින් තමන්ගේ මනස සුවපත් කරගෙන මේ සසර කතරින් ඈතරවන් භාග්‍යමත් කරගනිත්වා. අවසානයේ කෙලවර උතුම් නිවනින් සැනසීම ලබා ගන්නට දෙවියන්ටත් මීගී ඥාතීන්ටත් ඔබ හැම දිනාටමත් හේතු වාසනා වේවා කියලා සාදුකාරයක් දෙන්න. අභිවාදන සීලිච්ඡ නිච්ඡං මජ්ජාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච යතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. Feel 15